ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න අද දවසේදීත් මම ඔබේ නිවහනට ගොඩවදින්නේ ශුද්ධ වූ සුභාරංචියේ අහුමුළු ඔබත් සමග සංවාද කොට ඔබට අනාවරණය කොට නිරාවරණය කරන්නයි. ඉතින් මා දන්නවා ඔබ මේ පාඩම් මාලාවට අපේ බයිබල් පන්තියට ඉතා වුවමනාවෙන් සහභාගී වෙන බව. ලැබෙන ප්‍රතිචාරවලින් එය අපට හැඟෙනවා. හොඳයි ආදරණීය දරුවෙනි. සමිදානන් වහන්සේට මේ සියල්ලම බාර දෙමින් අපි නවත්තපු තැනින් ආරම්භ කරමු. 10 වන පාඩමේදී අපි අවසාන වශයෙන් කිව්වා වචනයානන්ගේ ක්‍රියාකාරීත්වය තුළින් වචනයානන්ගේ අභිප්‍රාය තුළින් කැමැත්ත තුළින් සිතුවිලි ධාරාව තුළින් අපි මේ මැවිල්ල තුළට ජීවය පැමිණෙන බව. එහි ප්‍රසාරණය වූ සිතුවිලි ධාරාව 4 වෙනි වගන්තියේ තමා තිබෙන්නේ. ඉතින් ගියවර මම 4 වෙනි වගන්තියට ඇතුල් නොවී අවසාන කලා මතකනම් ඔබට වැඩසටහන එහි ප්‍රායෝගික තලය විස්තර කරමින්. ඒ කිව්වේ වචනයානන් නොමැතිව කිසිවිටක කිසිම පැවැත්මක් නැහැ. දේව සංරක්ෂණය. දෙවියන් මත යැපීම. කෙනෝසිස් ඔෆ් යාවේ. දෙවිදුන් තුළ යැපෙන දිලින්දා බවට පත්වීම. ඉන් පසුව එබ්බෙත් යාවේ. දෙවියන්ගේ සේවකයා බවට පත්වෙනවා. එසේ පත්වීමෙන් එල් ජහිරේ දෙවියන්ව අඳුනගන්නවා මට සියල්ලම සපයන තැනන් වහන්සේ කියලා. යටත්වීම මම සමිදානන්ගේ වහල් කෙල්ලවෙමි කියන භාග්‍යවන්ත අම්මාගේ අත්දැකීම තුළ පැහැදෙව්වා. දේව සංරක්ෂණයට එතන ඇති ඉඩ ගැන අපි කතා කළා. හොඳයි. මන් දැන් ඔබව රැගෙන යන්නේ ජොම් සුභාරංචියේ 1 වෙනි පරිච්ඡේදයේහි 4 වන වගන්තිය. ඔන්න ඔබේ දැනගන්ම පිණිස මතකයට නන්වන්න මම ආයිත් කතා කරනවා ඒ වගන්තිය ඔබට දැනෙන්න. උන්වහන්සේ තුළ ජීවය විය. එම ජීවය මනුෂ්‍යයාගේ ආලෝකය විය. මා ආදරණීය දරුවෙනි, මේ වගන්තිය උත්පත්ති පොතේ දෙවන පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය මට සිහිපත් කරනවා. ඉතින් 1 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය ජොම් සුභාරංචියේ තේරුම් ගන්න උත්පත්ති පොතේ 2:7 වගන්තියට අපි යමු. දෙවි සමිදානන් වහන්සේ පොළොවේ දුහුවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස්පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය. කරුණු 2යි. උන්වහන්සේ මනුෂ්‍යාව පොළොවෙන් හැදුවා. හදලා ඔහුගේ නාස්පුඩු තුළට තමන් වහන්සේගේ ජීවන හුස්ම හෙළුවා. ඒ 3 වෙනි කාරණාව බවට පත්වන්නේ එබැවින් මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් වුණා. මේක තමයි වගන්තියේ වාච්‍යාර්ථය. අපට තේරෙන කොටස. නොතේරෙන කොටස කොයි වගේද? කොයි වගේද කියා මා ඔබත් එක්ක විග්‍රහ කරගන්න උත්සාහ කරනවා. අපි ඒ වගන්තියටම මේ ශුද්ධ ලියවිල්ල ලියූ භාෂාවෙන් ඇහුම්කන් දෙමු. වයිසේර් හදනායි එලොහීම් එත් හදාම් අෆාර්මීන් හදමහ මෙපහ බෙප්තාව් නිශ්මාත් හෙයිම් වයිහ අදාම් ලෙෆෝස් හෙයාහ. මේ වගන්තියෙහි ඉතා ලක්ෂණ වචන 2ක් තියෙනවා. ඒ වචනේ තමයි නිශ්මාත්. නිශ්මාත් කියලා කියන්නේ හුස්ම. හුස්ම නැත්නම් බ්‍රෙත් කියලා අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. එතකොට නිශ්මාත් හෙයු කියලා අපි කියන්නේ හුස්ම ජීවයෙන් පිරුණා කියන අදහසයි. තව විදිහකින් කියනවා නම් ඊට පසුව අදහාම් ලෙන්ෆෝස් හෙයාහ. අවසානයේදී මේ මනුෂ්‍යයා ජීවයෙන් පිරෙනවා. දැන් මේ වගන්තිය ඇතුලේ බරපතලම වචනය බවට පත්වුණේ ආදරණීය දරුවෙනි හුස්ම කියන වචනයයි. නිශ්මාත්.
නිෂ්මාත් කියලා කියන්නේ දෙවියන්ගේ හුස්ම. නිෂ්මාත් කියලා කියන්නේ ජීවය මනුෂ්‍යයාට ගලාගෙන එන මාධ්‍යය. වයිහ අදාම් ලෙන්තෝෂ් යාහ. එතකොට අවසානයේදී මොකක්ද සිද්ධ වෙන්නේ? මේ ජීවය දෙවි සමිදානන්ගෙන් ගලාගෙන ආවයින් පස්සේ මනුෂ්‍යයා වෙතට මනුෂ්‍යාව ජීවන හුස්මෙන් පිරුණයින් පස්සේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් බවට පත් වුණා කියන අදහස තමයි එයින් කියවෙන්නට උත්සාහ කළේ. එතකොට ආදරණීය දරුවනි, මිනිසා ජීවන පැවැත්මක් බවට පත්වෙන්නේ ජීවන පැවැත්මක් බවට පත්වෙන්නේ ජීවයෙන් පිරුණු තැනැත්තෙක් බවට පත්වෙන්නේ ජීවයෙන් පිරුණා වූ තැනැන් වහන්සේගේ හුස්මෙන් මනුස්සයා පිරී ඇති නිසයි. එතකොට ජීවන හුස්ම නැත්නම් ජීවය පිරිහුස්ම නෙෂ්මාත් හෙයිම් කියලා අපි කියනවා. නෙෂ්මාත් හෙයිම් කියලා කියන්නේ හුස්ම, හැබැයි ජීවයෙන් පිරුණු හුස්ම. මේ හුස්ම නිසා යාහ කියලා කියන්නේ මනුස්සයා ලිවින් බීන් ජීවමාන සතෙක් වෙනවා. නැත්තම් ජීවමාන සත්වයෙක් බවට පත් වෙනවා. ජීවමාන කෙනෙක් බවට පත් වෙනවා. හොඳයි. ජුවාම් සුභාරංචියේ 1:4 මේ පදයට සමාන්තරව දිවෙනවා කියලා අපට තේරෙනවා. උන්වහන්සේ තුල ජීවය විය. එම ජීවය මනුෂ්‍යයාගේ ආලෝකය වීය. එම ජීවය මනුෂ්‍යයාගේ ආලෝකය වීය. එන් අවුතෝ zoe en kai he zoe ento phoston anthropon. ඔය මම කියුවේ ග්‍රීක භාෂාවෙන් 1:4 වගන්තිය ලියා ඇති ආකාරයයි. එහි zoe කියලා වචනයක් අපට ග්‍රීක භාෂාවෙන් හම්බ වෙනවා. zoe කියලා කියන්නේ ජීවය. එය දෙපාරක් ඒ වචනය එම වාක්‍යයෙහි තියෙනවා. ඒ වාක්‍යයේ මේ zoe කියන වචනේ පරමාර්ථ අර්ථය වෙන්නේ පන, ගැහෙන, හුස්ම, ජීවය මේ ආදී තේරුම් දෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ලෝකයේ ජීවය. එහෙමත් නැත්නම් ප්‍රාණය. අර හීබ්‍රු භාෂාවෙන් කිව්ව නිෂ්මාත් හෙයිම් කියන ඒ තේරුමම zoe කියන පදයෙන් හීබ්‍රු භාෂාවේ තේරුම ග්‍රීක භාෂාවෙන් දෙනවා. he zoe ento anthropos. entos ton anthropon. එනම් ජීවයෙන් පිරුණු කෙනා තුළට ලයිට් ආලෝකයක් බිහි වෙනවා. එහි ආලෝකය කියන වදන පුරාණ ගිවිසුමේ ලියවී නෑ. පුරාණ ගිවිසුමේ නැති නව ගිවිසුමේ එම වාක්‍යයට සමාන්තර වාක්‍යයේ තියෙන අලුත් වචනය තමයි ෆෝස්. ෆෝස් තෝන් anthropos. ඒකේ තේරුම තමයි මනුෂ්‍යයාගේ ආලෝකයේ බවට පත් උනේ වෙන මුකුත් නෙමෙයි zoe. zoe කියලා කියන්නේ life. zoe enton phos ton anthropon. එතකොට මේ අරුත අනුව අපට පැහැදිලි වෙනවා ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, 4 වෙනි වගන්තිය ඉතා වැදගත් බව. උන්වහන්සේ තුල ජීවය විය. එම ජීවය මනුෂ්‍යයාගේ ආලෝකය වීය. හොඳයි. මම එය මෙන්න මේ විදිහට ඔබට කියා දෙන්න උත්සාහ කරන්නම්. දෙවියන් වහන්සේගෙන් නික්මෙන බැවින් මේ ජීවයට සීමාවක් නෑ කියලා තමයි ඔය වාක්‍යය කිව්වහම තේරෙන්නේ. en auto zoe en kai he zoe ento phos ton anthropon. ඔය වාක්‍යයේ ෆෝස් කියන වචනයයි zoe කියන වචනයයි අපට පැහැදිලි කරනවා anthropon නැත්නම් anthropos නැත්නම් anthropon කියන වචනය ඇතුලේ ඇත්තේ ඔය ආලෝකය හා ජීවය බව. දැන් ඒක මෙහෙම විදිහට අපි තේරුම් ගන්න උත්සාහ කරමු අද දිනදී.
මේ ඊටා පුළුල් සීමාවකින් තේරුම් ගන්න ඕනේ. මේ ජීවය කියන්නේ කුමක්ද? දැන් මොනවද මේ ජීවය කියලා කියන්නේ? කියනවානේ උන්වහන්සේ තුල ජීවය විය, ඒ ජීවය මනුස්සයාගේ ආලෝකය විය කියලා. ආලෝකය කියන එකේ අරුත මනුස්සයාගේ පැවැත්ම, මනුස්සයාගේ ජීවයට දෙන පැවැත්ම. ආලෝකය මෙතන ෆෝස් කියන වදනේ තේරුම එයයි, පැවැත්ම. ජීවී රූපය, ජීවී රූපකාය ප්‍රකාශ වෙන්නේ, ඒක ආලෝකමත් වෙන්නේ, එය පණ ගැහෙන්නේ, ඒට ප්‍රාණය ඇත්තේ ඒ ජීවය තුලයි කියන එක තමයි ඔය පැහැදිලි වෙන්නේ. හොඳයි ආදරණීය දරුවෙනි. දැන් මම ආයිත් අහනවා ප්‍රශ්නය. මොකද්ද මේ ජීවය කියලා කියන්නේ? ජීවයේ නැත්තම් ජීවිතයේ සදාකාලික මූලාශ්‍රය ඒ කියන්නේ දෙවියන්. තව විදිහකින් කිව්වොතින් වචනයාණන් වහන්සේ, උන්වහන්සේට කියන සංඥා නාමය තමයි ජේසුන් වහන්සේ. එතකොට ජීවයේ, ජීවිතයේ සදාකාලික ඒ කියන්නේ පැවැත්මේ පටන් ගැන්මක් අවසානයක් නැති, සදාකාලික කිව්වේ ඒකයි. මූලාශ්‍රය ඒ කියන්නේ උල්පත. මූලාශ්‍රය, උල්පත, පටන් ගැන්ම කොහෙන්ද සිද්ධ වෙන්නේ? මූලාශ්‍රය වන දෙවියන්ගෙන් ඒක සිද්ධ වෙනවා. දැන් මේ මූලාශ්‍රය සමග සහයෝගීතාවයක් මේ මැවිල්ලට ඇති වුණෝතින් ඒ සම්බන්ධතාවය ඇතිතාක් දුරට සහයෝගීතාවයක්, සබදකමක් ඇති කරගත යුතුයි. ඒක ඇතිතාක් දුරට මේ ජීවය ගැන තේරුම් ගන්න මෙන්න මේ වගේ අදහස් කීපයක් ඔබට දෙන්න පුළුවන්. මොනවාද ඒ? අපට පෙනෙන, අපට දැනෙන, ස්පර්ශ කළ හැකි ශරීරේ පණ ජීවය ඉන් පිළිඹු කරනවා. ශරීරය වැඩ කරනවා. අතපය හොලවන්න පුළුවන්. අතපය හොලවනවා කියලා කියන්නේ ජීවයෙන් පිරීලා. ඒ ජීවය මනුස්ස ජීවිතයේ ආලෝකේ. ඒ කියන්නේ පැවැත්ම. ඒ කියන්නේ කාලය. දැන් කාලය ආරම්භ වෙන්නේ ආලෝකයේ වේවායි සමිදානන් වහන්සේ වදාරනකොටනේ. එතකොට ඔය ෆොස් කියන පදයෙන් කාලය කියන එකත් නිර්මිත වෙනවා. කාලයේ පටන් ගැනීම ගැනත් කතා කරනවා. එතකොට අපට පෙනෙන, දැනෙන, ස්පර්ශ කළ හැකි ශරීරයට දැනෙන මේ ස්වභාවයේ ස්වરૂපය, ශරීරය තුළ වැඩ කරන මේ හැටිය, විදිය, මාගේ ආදරණීය දරුවෙනි, අර ඉස්සෙල්ලා කිව්වා වගේ ජීවයේ එහෙම නැත්නම් ජීවිතයේ සදාකාලික මූලාශ්‍රය සමග සහයෝගීතාවයකට පැමිණෙන්න ඕන. සහ සම්බන්ධතාවයකට පැමිණෙන්න ඕන. ඒක ඇතිවන තාක් දුරට මොකද වෙන්නේ? මේ ජීවය අපට පෙනෙන, අපට දැනෙන, ස්පර්ශ කළ හැකි ශරීරයේ පණ ජීවයේ ඇති, ශරීරයේ වැඩ කරන ස්වභාවය තුළ ඇති తত্ত্বය විහි වෙනවා. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව, අප සාමාන්‍යයෙන් සිතන විදිහට, පිළිවෙලට අජීවීයයි සිතන සම්මත ජීවීන්ගේ පවා දැන් ජීවය ඇතිවෙන්න පටන් ගන්නවා ඔය කියන වචනය ඇතුළේ. ඒ කිව්වේ ජීවයේ, ජීවිතයේ සදාකාලික මූලාශ්‍රය වන පියාණන් වහන්සේ, එය වචනයාණන් වහන්සේ තුළින් ආත්මයාණන් හරහා ක්‍රියාත්මක කරනකොට සහ සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ සහ සම්බන්ධතාවය තුළ අපට සාමාන්‍යයෙන් හිතෙන, දැනෙන පිළිවෙලට ඇති මේ අජීවී කියන දේ තුළ පවා ජීවය ඇති බව අපට වැටහෙනවා. මොකද ජීවී අජීවී සියල්ලම මවන ලද්දේ උන්වහන්සේ තුලයි. එතකොට මවන ලද සියල්ල තුල ජීවය තියෙනවා. ඒ ජීවය මනුෂ්‍යයාගේ ආලෝකය, මනුෂ්‍යයාගේ පැත්තෙන් ගත්තාම. එබැවින් මා ප්‍රේමවන්ත දරුවෙනි, මේ පුළුල් රූපයකින් තේරුම් ගන්නා විට මොකක්ද? උන්වහන්සේ තුල ජීවය විය, එම ජීවය මනුෂ්‍යයාගේ ආලෝකය විය. එය පුළුල් රූපයකින් තේරුම් ගන්නා විට තුන්වෙනි කාරණාව හැටියට මට ඔබට දක්වන්නට පුළුවන් වෙන්නේ ආත්මයේ පැවැත්ම.
ආත්මයේ ජීවය. ඒ කියන්නේ the life of the soul. ආන්න ඒක හටගන්නෙත් මේ ජීවයේ උල්පත වන සදාකාලික මූලාශ්‍රය වන සහයෝගීතාවය වන සහසම්බන්ධතාවය වන ආත්මයානන් පුත්‍රයානන් නොහොත් වචනයානන් ධර්මයානන් එහෙම නැත්නම් පියානන් තුලින් වන සාංගික තලය තුලයි. ඔහි හතරවෙනි කාරණාව the life of the spirit. spirit කියන එකට අපි කියන්න පුරුදු වෙලා තියෙන්නේ ආත්මය කියලා. එතකොට soul කියලා කියන්නේ මොකක්ද? ආත්මය කියලා කියන්නේ soul. But soul is not the spirit. spirit කියන්නේ ඊට වඩා වෙනස් තත්වයක්. එතකොට මහා ස්පිරිතුව සමග අපි කියන්නේ නැහැ ශුද්ධ ආත්මයන්න් වහන්සේට නැත්නම් ශුද්ධාත්මයන්න් වහන්සේට holy soul කියලා. අපි කියන්නේ holy spirit කියලා. එතකොට ආත්මය අභිභවා යන මානව පැවැත්මක් තියෙනවා. ඒකට අපි කියනවා ස්පිරිට්. ඕක තමයි අපිව දෙවියන් එක්ක එකතු කරන තැන. ඔතන තමයි අපිට දෙවියන් එක්ක එකතු වෙන්න දීලා තියෙන තැන. ඒ හරි අපූරු ශුද්ධ වූ තැනක්. ප්‍රේමවන්ත දරුවෙනි. ආන්නේ ඒ අනුව අපි ස්ප්‍රීතුව ජීවයෙන් පිරෙන්නේ මේ ක්‍රියාකාරීත්වය තුලමයි. හොඳයි ආදරණීය දරුවෙනි. මේ ආකාරයට අපට හිතන්න පුළුවන් තව දෙයක් තියෙනවා. ඒ තමයි වර්තමානයේ තුල ජීවයේ පැවැත්ම. එතකොට ජීවය උන්වහන්සේ තුල උණයි කියලා කියනකොට වර්තමානයේ ඇතුලේ ඇති ජීවයේ පැවැත්මත් ආරම්භයත් පටන් ගැනීමත් උන්වහන්සේ තුලයි කියලා අපට උගන්වනවා. වර්තමානයේ තුල ජීවයේ පැවැත්ම පවතිනවා. ඒ වගේම 6 වෙනි කාරණාව හැටියට මට ඔබට ගේන්න පුළුවන් අනාගතයේ පැවැත්මට පැමිණෙන්නට නියමිතව තිබෙන්නා වූ ජීවය ආදී මේ ඔක්කොම ගැන ඉඟි කරනවා මේ වගන්තිය ඇතුලේ. උන්වහන්සේ තුල ජීවය විය ඒ ජීවය මනුෂ්‍යයාගේ ආලෝකය විය. දැන් ජීවය ගැන ඔබට හොඳට තේරුණානේ. ජීවය කියලා කියන්නේ මේ ජීවිතයේ සදාකාලික මූලාශ්‍රය වන උල්පත වන සහයෝගීතාවයක් බිහි කරන සහ සම්බන්ධතාවයක් ඇති කරන පියානෝ පුත්‍රයානෝ ආත්මයානෝ යැයි ඉහලින් පහලට අනාවරණය වන සංගය සාංගික වන විටදී ඒ සාංගිකත්වය ඇතුලේ සදාකාලික ජීවේ උල්පත වන ඒ සාංගිකත්වය ඇතුලේ අපට පෙනෙන දැනෙන ස්පර්ශ කළ හැකි ශරීරයට දැනෙන මේ හැම දෙයකම ජීවේ ඇති බව තේරෙනවා. ඒ පළවෙනි කාරණාව. දෙවන කාරණාව අපි සාමාන්‍යයෙන් හිතන පිළිවෙලට අජීවීයයි සම්මත සිතන දේවල පවා ජීවය හා ආරම්භය උන්වහන්සේ තුල බව අපට සිහි ගන්වනවා. ඒ වගේම අපේ ආත්මයේ පැවැත්මේ ජීවය එතන බව අපට සිහි ගන්වනවා. අපේ ස්පිරිතුවේ ජීවයේ පැවැත්ම එතන බව අපට සිහි ගන්වනවා. ඒ වගේම වර්තමානයේ තුල තියෙන මේ ජීවිතයේ පැවැත්මේ මූලාශ්‍රයේද උන්වහන්සේ බව අපට සිහි ගන්වනවා. ඒ වගේම අනාගතයේදී ජීවයේ පැවැත්ම පවතින්නට යම්සේ තිබේද ඒ සියල්ලද ඉන් සිහි ගන්වනවා. හොඳයි ආදරණීය දරුවෙනි. මේ ආකාරයට ජීවය පිළිබඳව අප තේරුම් ගන්නකොට අවබෝධ කර ගන්නකොට ප්‍රත්‍යක්ෂ කර ගන්නකොට හා ත්‍රිත්වීක සහයෝගීතාවය සාංගික බව තහවුරු කරගන්නකොට මේ ජීවය ප්‍රත්‍යක්ෂ වී ඇති බව වර්තමානය තුලින් අපට සක්සුදක්සේ පැහැදිලි වෙන්න පටන් ගන්නවා. හොඳයි ආදරණීය දරුවෙනි. එතකොට මෙහි ප්‍රායෝගික තලය කුමක්ද? මේ ධර්මයේ ඇතුලේ අපට මොනවද වැදගත් වෙන්නේ? දැන් ඔබට කිව්වා අපට පෙනෙන දැනෙන ස්පර්ශ කළ හැකි සියලු දේම උන්වහන්සේගේ ජීවයෙන්. අපි හිතන්නේ නැති දේවල ජීවේ ඇතිය කියා පිරී ඇත්තේ උන්වහන්සේගේ ජීවයෙන්. අපේ ආත්මයේ පැවැත්ම උන්වහන්සේගේ ජීවයෙන්.
අපේ ස්පිරිතුවේ පැවැත්ම උන්වහන්සේගේ ජීවයෙන්. වර්තමානයේ ජීවයේ පැවැත්ම උන්වහන්සේගේ ජීවයෙන්. අනාගතයේ ජීවයේ පැවැත්ම උන්වහන්සේගේ ජීවයෙන්. එහෙමනම් අපට මින් අවබෝධ වෙන මහා ලෙන්ගතු කාරණාව වන්නේ කුමක්ද? ජීවිතයේ අයිතිකාර තැන ඇත්තේ උන්වහන්සේට පමණි. ජීවිතයේ මුල, ජීවිතයේ අග, ජීවිතයේ කොන උන්වහන්සේයි. වර්තමාන සමාජය ඇතුලේ මා ආදරණීය දරුවෙනි, මානව ජීවිතයට ගෞරවයක් නැතිව, සුභා ධර්මයට ගෞරවයක් නැතිව, මිනිස්සු ආත්මාර්ථකාමීව ජීවයට ගරු නොකොට ජීවත් වන විටදී අපට සිහිගන්වනවා ජීවයේ උල්පත දෙවියන් බැවින් කරුණා කොට ජීවයේ උල්පත වූ දෙවියන්ට කරන්නා වූ ගරු කිරීම, වන්දනාව, මහිමය උදෙසා අපට දීලා තියෙන අල්ලන්න පුළුවන් ජීවය නැහැයි කියලා හිතන දේවල් වල පවා ආත්මය, ඒ කියන්නේ මිනිස්සු, ස්පිරිතුව, ඒ කියන්නේ මනුෂ්‍යයා, වර්තමානය ඇතුලේ හැම ජීවයකටම, අනාගතයෙන් තියෙන හැම ජීවයකටම අපි ගරු බුහුමන්ව, රක්ෂා සහගතව, ඉතා ගැඹුරු පිළිවෙලට එය තුල සහසහයෝගීතාවයකට පත්වෙන්න ඕන. මම මෙහිදී ඔබට එක කාරණාවක් විතරක් මතක් කරන්නම්. අපේ ආර්ථික අවපාත මැද, සමාජීය ප්‍රශ්න මැද, වේදනාත්මක අත්දැකීම් මැද අපි අද මිනිසුන්ගේ ජීවිත දිහා බලපුවාම අපි දකිනවා මිනිස්සු මිනිස්සුන්ට ගරු නොකරන තැතක්. මිනිස්සු මිනිස්සුන්ගේ හුස්මට ගරු නොකරන තැතක්. දේවධර්ම ශාස්ත්‍රඥයෙකු ගුස්තාවෝ ගුතියරෙස් අපට කියනවා අපි මේ සුභාධර්මයට, ජීවයට ගරු කරන්නේ නැතුව ගියාම, එය අවතක්සේරු කරපුවාම අපි ගරු නොකරන්නේ හා අවතක්සේරු කරන්නේ මේ ජීවයේ පැවැත්මේ අයිතිකාර තැනැන් වහන්සේ වන මැවුම්කාරයාණන් වයි. තව විදිහකින් කියනවා නම් අපි මේ ජීවය වනසන විටදී, මේ ජීවය විනාශ කරන විටදී අපි කැරලි ගහන්නේ ජීවයේ උල්පත, මූලාශ්‍රය වූ උන්වහන්සේට විරුද්ධවයි. අපිට එබැවින් මූලාශ්‍රය ජීවයේ උන්වහන්සේ වන නිසා ජීවයට අත තියන්න බැහැ. අපි ඒක බෙදාගන්නවා විතරයි. අපි බෙදාගෙන අන්තිම කොට විශ්වයට, උන්වහන්සේට, මැවිල්ලට, මැවිල්ලේ ක්‍රියාවලියට අපි ඒක නැවත බාරදීම විතරයි කරන්නේ. මේ විශ්වය තුළ කිසිවක් නැතිවන්නේ නැහැ. හැමදේම වෙනස් වෙනවා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, එබැවින් මැවිල්ල ආරක්ෂා කිරීම, ජීවය ආරක්ෂා කිරීම කිතුණු ඔබේ වගකීමක්. එබැවින් මේ ආර්ථික, දේශපාලන, සමාජීය ප්‍රශ්න මැද්දේ දෙදරා යන පවුල් ජීවිතය ඇතුලේ ජීවිතයට මුල් තැනක් දීම අපහසු වෙලා තියෙනවා ඔබට. සමහර වෙලාවට ඔබ ගබ්සා කිරීම් වලට, ඒ ආදී දේවල් වලට යොමු වෙනවා. ඒ සුදුසු කාරණාවක් නොවෙයි. ජීවය අපට අයිති නැහැ. ඔබේ වයසට ගිය වයස්ගත දෙමව්පියන් ඔබ අතහරිනවා හරියට පරණ මාළු කෑල්ලක් වගේ, කුණු උණු මාළු කෑල්ලක් වගේ. තමන්ගේ මව්පියන් තුළ දෙවියන්ගේ ජීවය පවතින බව, ජීවත් වන බව ඔබට මට නොහිතෙන මට්ටමට අපි අන්ධකාරයෙන් පිරීලා. හොඳයි. දැන් ඔබට පැහැදිලිනේ උන්වහන්සේ තුළ ජීවය නම් ජීවයට අදාළ වූ සියල්ල ඔබ පරිහරණය කරන විටදී එය රක්ෂා කරන්න ඕන. මේ අනුව අපට පැහැදිලි වෙන කාරණාව වෙන්නේ පැවැත්මේ ක්‍රියාකාරීත්වයට මේ පදය අපට උදව් වෙන බවයි. මෙහි ඉංග්‍රීසියෙන් වොස් කියලා පදයක් ඔබට ඇහෙන්න ඇති, දැනෙන්න ඇති. ජුවාම් 1 එකේ ඉඳලා 2, ජුවාම් 3, ජුවාම්
හය කියන වගන්ති පළවෙනි පරිච්ඡේදයේ යොදා ඇත්තේද ඒ ආකාරයෙන්මයි. මේ යෙදුම අපව ස්ථානගත කරනවා. ඒ කියන්නේ ජීවයෙන් පිරී තිබුණා කියන එක. දැන් මේ මෙහෙම ඇහුම්කන් දෙන්න. එන් අවුතෝ zoe හේන් කියලා කියන්නේ ග්‍රීක භාෂාවෙන් හේන් කියලා කියන්නේ was කියන එක. was කියලා කියන්නේ එතකොට in him life was. en auto zoe හේන් කියලා කියන්නේ in him the life was. නැත්නම් තව විදිහකින් කියනවා නම් ජීවය උන්වහන්සේ තුල විය. එතකොට උන්වහන්සේ තුල විය කිව්වහම was කියන එකක් අතීත කාල රූපයක් ඇඟ වෙනවා හේන්. ආන්න එතන කාලේ ආරම්භය පටන් ගන්නවා. ඔන්න ආයිත් කියන කායි හෙසෝයේ හේන් තෝ zoos තෝන් anthropos. එතකොට එතන මොකද්ද පැහැදිලි වන්නේ? එතන පැහැදිලි වන්නේ ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ සමිදානන් වහන්සේ ජීවයෙන් පිරුණු බවයි. වචනය was කියන වචනය නැත්නම් he කියන වචනය කාලයේ ආරම්භය සමග සිටීමේ ජීවයේ ආරම්භය ගැන අපට කතා කරනවා. සකල විශ්වයේ ජීවය උල්පත උන්වහන්සේ බව අපට පවසනවා. In the word there ever is life. ඔන්න ඔය විදිහට අපි තේරුම් ගත්තොත් ඒ කියන්නේ වචනය තුල සදාකාලයටම ජීවය පවතී කියලා. was කියලා කියන්නේ නැතිව. එසේ කිව්වොත් ජීවය පරිණාමය වී පරිපූර්ණ වන ක්‍රියාවලියක් තුල එය ඉදිරියෙන් ඉදිරියට යන බව ඉඟි වෙනවා. ප්‍රේමවන්ත දරුවෙනි මැවීමේ ක්‍රියාවලියක දවසින් ඉවර වන්නේ නැහැ. එතකොට ඒ සියල්ලේ පැවැත්මේ සාරය මැවුම්කාර තාත්තා බව අපට පැහැදිලි කරනවා. එතකොට මේ අනුව අද දවසේ මම ඔබට ගෙනාවේ ජීවයේ උල්පත උන්වහන්සේ බව අඟවන්නයි. එහෙමනම් ප්‍රේමවන්ත දරුවෙනි අපේ මේ ඇටලේ මස් නහරවල අපේ හුස්ම ඇතුලේ ඇත්තේ උන්වහන්සේගේ ජීවයයි. ඒ ජීවයට ගරු කරමු. ඒ ජීවය උදෙසා ස්තුති කියමු. අපට දුන්න මේ හුස්මට උන්වහන්සේට බොහෝසේ ස්තුතිවන්ත වෙමු. කොරෝනා වගේ මහා භයානක ලෙඩක් දුකක් වුණත් පරාජය කරන්නට අපේ උන්වහන්සේ තුල විශ්වාසයේ ඇදහිල්ලේ ගමනක ගියොතින් අපට ඒක කරගන්න පුළුවන්. ඉතින් එබැවින් ඔබට මා ආරාධනා කරනවා ජීවයේ උල්පත උන්වහන්සේ බැවින් උන්වහන්සේටයි එය නැසීමට අයිති ඇත්තේ ඇති කිරීමට අයිති ඇත්තේ. අප ඒට ප්‍රතිවිරෝධීව අපේ හිතුවක්කාරකම් කරපුවාම තමයි මෙවැනි ආකාර ලෙඩ දුක් වලින් අපේ ජීවිත විනාශ වෙන්නේ. ඉතින් අපි ජීවයේ උල්පතයාණන් වූ ඔවුන් වහන්සේ අපේ ජීවිතේ අගමුල මැද කරගනිමු. ඔබට ආරාධනා කරනවා ගහකොළ සතා සිව්පාවා ජීවය පිරි ඇති හැම තැනකටම ගරු කරමින් ජීවය රකින්න. එහෙමනම් ඔබට ජේසු පිහිටයි.